අයිබෝන් කියලා පිළිගන්නවා මගේ අද වීඩියෝ එකට. අද අපි කරන්න යන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ චලිත සමීකරණ කියන කොටස. හරි. අපි බලමු චලිත සමීකරණ කියද්දී මොන වගේ දෙයක්ද අපි මෙතනින් අධ්‍යයනය කරන්න යන්නේ කියලා. ඒතර මේ පාඩමේදී අපි කතා කරන්නේ ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක ප්‍රවේගය, විස්ථාපනය, කාලය යන රාශීන් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. හරි. අපි දැනට පොඩි රූපයක් හදමු මෙහෙම. මොකක් හරි වාහනයක් තිබ්බා. එයාගේ ආරම්භක ප්‍රවේගය අපි ගමු u කියලා. හරි. ඊට පස්සේ මෙයා ගමන් කරනවා a කියලා ඒකාකාර ත්වරණයකින්. ඒතර අපි ඉගෙනගෙන තියෙන ඒකාකාර ත්වරණයක් කියන්නේ මේ ත්වරණයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එකම අගේ තියෙනවා. හරි. අපි හිතමු මේ ඒකාකාර ත්වරණයෙන් t කාලයක් තමයි චලනය වුනේ. චලනය වෙලා මෙන්න මෙතන මෙයා ආවා. හරි. ඒතර අපි දන්නවා ත්වරණයෙන් යනවා නම් මෙයාගේ වෙලොසිටි එක වැඩි වෙනවා. එහෙම නැත්නම් ප්‍රවේගය වැඩි වෙනවා. අපි හිතමු දැන් ප්‍රවේගය v බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතනට ගමන් කරපු විස්ථාපනය අපි හිතමු s කියලා. ඔන්න අපට රාශි පහක් ආවා. මේ ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන චලිතයේ අපිට අධ්‍යයනය කරන්න රාශි පහක් ඇවිල්ලා තියෙනවා. මොනවද? ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ත්වරණය, විස්ථාපනය සහ කාලය. දැන් අපි මෙන්න මේ රාශිත් එක්ක සමීකරණ ගොඩනගන්න තමයි යන්නේ. හරි. එහෙනම් පළවෙනි සමීකරණය. දැන් මේකට අපි භාවිතා කරන්නේ O level කාලේදී, ඒ වගේම A level මුල් කාලේදී ඉගෙනගත්ත පොදු දෙයක්. ඒ තමයි අපි ත්වරණයේ අර්ථ දැක්වීම යොදා ගන්න යන්නේ. ඉතින් ත්වරණය කොහොමද අපි අහලා තියෙන්නේ? ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. හරි. එතකොට මෙතන බලන්න ආරම්භයේ u කියලා තිබ්බ ප්‍රවේගය මේ කාලයත් එක්ක v බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට සරලව කියන්න පුළුවන් ප්‍රවේග වෙනස v ඍණ u. එහෙනම් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව කොහොමද? අපි කාලයෙන් බෙදනවා. මෙච්චර ප්‍රවේග වෙනසක් t කාලයකදී සිදු වුණා. එහෙනම් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි. එහෙනම් අපි මේක පොඩ්ඩක් සුළු කරලා ලස්සන සමීකරණයක් බවට පත් කරගමු. මම මේක මෙහාට වැඩි කරා. ඒතර මට එනවා v ඍණ u. මෙතනින් මට ලස්සන සමීකරණයක් එනවා. මට u මේ පැත්තට පන්නන්න පුළුවන් නේ. ඒතර මට එනවා v සමානයි u ධන at. ඔන්න මේ පාඩමේ ආපු පළවෙනි සමීකරණය. මේක හොඳට මතක තියෙන්න ඕන. මේක ඊටාම වැදගත් සමීකරණයක්. v සමානයි u ධන at. හරි. ඒ වගේ අපි තව සමීකරණයක් ගොඩනගන්න යනවා. ඒකටත් අපි භාවිතා කරන්නේ දැන් මේකට භාවිතා කරේ මොකද්ද? ත්වරණයේ අර්ථ දැක්වීම. ඒ වගේ අපි ඊළඟ සමීකරණය යොදාගන්නේ හදන්න යොදාගන්නේ මධ්‍යක ප්‍රවේගය. එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය. එහෙම නැත්නම් ඇවරේජ් වෙලොසිටි කියන එක. බලමු අපි මොකද්ද මේ සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ කියලා. මොකද්ද සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ? අපි දන්නවා මෙතන ප්‍රවේගය u වල ඉඳන් v දක්වා වෙනස් වුණා. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් මෙතන සාමාන්‍ය ප්‍රවේගය මොකද්ද? හරි. මේ දෙන්න එකතු කරලා අපි එහෙනම් දෙකෙන් බෙදමු. ඔව්. එතකොට එක්කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම. මේ t කාලයේ ඇතුළතදී මේ වාහනේ s විස්ථාපනයක්. එහෙම නැත්නම් s දුරක් ගමන් කරලා තියෙනවා. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් සාමාන්‍ය වේගය මොකද්ද වෙන්නේ? මේ ගමන් කරපු මුළු දුර බෙදෙනවා ගත වෙච්ච මුළු කාලය. ඔන්න කෙනෙක් කියන සාමාන්‍ය ප්‍රවේගය අර්ථ දැක්වුවා මෙහෙම. ගමන් කරපු මුළු දුර ගත වෙච්ච මුළු කාලයෙන් බෙදුවා. තව කෙනෙකුට කියන්න පුළුවන්. හරි. මෙයාගේ ආරම්භයේ තිබ්බේ u ප්‍රවේගය. අවසානයේ තියෙනවා v ප්‍රවේගය. එහෙනම් අපට සාමාන්‍ය ප්‍රවේගය කියන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදමු. හරි. එහෙනම් මොකද්ද කරේ? අපි සාමාන්‍ය ප්‍රවේගයට අර්ථ දැක්වීම දෙකක් අරගෙන සමීකරණයක් ගොඩනැගුවා. එහෙනම් මෙතනින් එකක් එනවා අපිට මෙහෙම එකක්. s සමානයි u නැදී බෙදීම 2t. මේක මම අර කිව්ව විදිහට විශේෂ සමීකරණයක්. ඔන්න දෙවෙනි සමීකරණය. හරි. දැන් අපි මෙතන අර්ථ දැක්වීම දෙකක් භාවිතා කරලා සමීකරණ දෙකක් හදාගත්තා. දැන් අපි කරන්න යන්නේ මෙහෙම දෙයක්. මේ සමීකරණ දෙකෙන්ම තව සමීකරණ හදන්න යන්නේ. උදාහරණයක් විදිහට
අපි බලමු. මෙතන v වෙනුවට මෙතනින් ආදේශ කරන්න පුළුවන්. v සමානයි u ධන at. හරි. අපි මෙතන දාමු එන. s සමානයි u ධන v වෙනුවට මේ කුට්ටිය දානවා. මොකද්ද? u ධන at. බෙදීම 2. වැඩි කිරීම t. හරි. එතකොට මෙයාව සුළු කරපුවම s සමානයි මේ මෙතන u දෙකක් u වෙනවා. ඒක දෙකෙන් බෙදිච්චාම u ධන. මෙතන at දෙකෙන් බෙදිච්චාම මට එනවා මෙහෙම එකක්. එහෙනම් මේ ටික මම t වලින් වැඩි කරනවා. හරි. ඊට පස්සේ මට මෙතනින් වැඩි කරලා ගන්න පුළුවන් සමීකරණය. මොකද්ද මට ගන්න පුළුවන් එහෙනම්? s සමානයි එහෙනම් මම t වලින් වැඩි කරනවා. මට එනවා s සමානයි ut ධන භාගයක් at වර්ග. අන්න තව සමීකරණයක්. සමීකරණ 3යි. එහෙනම් අපිට මතක් වෙනවා මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. අපි තව සමීකරණයක් හදන්න try කරමු. මෙතන අපි මොකද කරේ? හරි. v වෙනුවට ආදේශ කරා. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් v වෙනුවට නෙමෙයි. අපි u වෙනුවට ආදේශ කරමු. එහෙනම් u වෙනුවට කොහොමද ආදේශ කරන්න පුළුවන්? මේ සමීකරණය. මොකද්ද වෙන්නේ? v සමානයි u ධන at නම් අපිට කියන්න පුළුවන් u සමානයි මම at මේ පැත්තට පන්නනවා. v ඍණ at. එහෙනම් u වෙනුවට කියන්න පුළුවන් v ඍණ at කියලා. හරි. ඒක ගෙනල්ලා අපි මෙතන u වෙනුවට ආදේශ කරනවා. මොකක්ද එහෙනම් එන්නේ? s සමානයි මොකද්ද තියෙන්නේ? u. u වෙනුවට අපි කියනවා v ඍණ at. v ඍණ at. ධන මේ v එහෙම්මම අපි දානවා. බෙදීම 2 එහෙම්මම දානවා. මේ t ව එහෙම්මම දානවා. එතකොට මට එනවා මෙතන අපි මේක දැන් පොඩ්ඩක් සුළු කරලා බලමු. එතකොට s සමානයි මේ v ධන v දෙකක් v. ඒක දෙකෙන් බෙදපුවාම නැවත v එනවා. ඍණ at බෙදීම 2 එයා එහෙම්මම තියෙනවා. ඔන්න අපි තාම සුළු කරේ වරහණ ඇතුලේ. මේ වරහණෙන් පිට t එහෙම්මම. එහෙනම් මෙයා වැඩි කරපුවාම මට එනවා s සමානයි vt ඍණ භාගයක් at වර්ග. ඔන්න තව සමීකරණයක් ගත්තා. සමීකරණ 4යි. හරි. අපි තව අවස්ථාවක් බලමු. දැන් ඔයාලටම ඊළඟ එක කියන්න පුළුවන්. බලන්න මේ s සමානයි u ධන v බෙදීම 2ක් t වල අපි v වෙනුවට ආදේශ කරා u වෙනුවට ආදේශ කරා. එහෙනම් අපිට තව ඉතුරු වෙලා තියෙනවා මොකද්ද? t වෙනුවට ආදේශ කරන්න පුළුවන්. හරි. t වෙනුවට ගන්න අපි මේ සමීකරණය භාවිතා කරනවා. කොහොමද? බලන්න. v සමානයි u ධන at. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් මම පොඩ්ඩක් මෙතන මෙහෙම ගන්නම්. v සමානයි u ධන at. එහෙනම් at සමාන වෙනවා v ඍණ u. right. එහෙනම් t සමාන වෙනවා v ඍණ u බෙදීම a. හරි. අපි එහෙනම් මෙන්න මෙතනද t වෙනුවට මෙයාව ආදේශ කරමු. එතකොට මට එනවා s සමානයි u ධන v බෙදීම 2 ඒකම t වෙනුවට ලියනවා v ඍණ u බෙදීම a. ඔන්න. මෙතන සුළු කරමු. එතකොට එනවා s සමානයි මම යට සුළු කරන්න. එතකොට මට එනවා 2ක් a කියලා. එයි දෙවරක් a. මේ උඩ බලන්න. මේක දැක්කපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ? v ධන u වැඩි කිරීම v ඍණ u. වර්ග දෙකේ අන්තරේ සාධකනේ. එතකොට මේක අමාරුවෙන් සුළු කරන්න දෙයක් නැහැ. මෙතන ඇත්තටම මොකක්ද තියෙන්නේ මේ? v වර්ග ඍණ u වර්ග. එහෙම නැත්නම් මෙතන සුළු කරලා බලන්න. එතකොට මේකේ හරි. එහෙනම් මෙතනින් ලියන්න පුළුවන් මට 2ක් as සමානයි v වර්ග ඍණ u වර්ග. හරි. එහෙනම් මම u වර්ග මෙහාට පන්නපුවම මට එනවා මෙන්න මෙහෙම එකක්. v වර්ග සමානයි u වර්ග ධන 2ක් as ඊළඟ සමීකරණය. දැන් බලන්න අපි මෙතන සමීකරණ 5ක් ඉගෙන ගත්තා. මම ඔයාලට පොඩ්ඩක් විශේෂ කරලා කියනවා. අපිට ගොඩක් ගණන් වලදී මෙන්න මේ සමීකරණයයි මේ සමීකරණය ගොඩක් යෙදෙනවා. මොනවද? අනිත් ඒවා යෙදෙන්නේ නැම කියලා කියන්න බෑ. නෝ මම ප්‍රධානව කිව්වා මේ සමීකරණය මෙයා ගොඩක්ම යෙදෙනවා. දැන් අපි බලමු මේ සමීකරණ දිහා පොඩ්ඩක් තව අධ්‍යයනය කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.
මම මේක පටන් ගද්දිම කිව්වා මෙතන රාශීන් පහක් එනවා කියන. මොනවද? ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ත්වරණය, විස්ථාපනය සහ කාලය. බලන්න මේ හැම සමීකරණයකම තියෙන විශේෂත්වය. මේ හැම සමීකරණයකම පද හතරක් තියෙනවා. මේකේ අවසාන ප්‍රවේගය, ආරම්භක ප්‍රවේගය, ත්වරණය, කාලය. මේකේ නැත්තේ මොකද්ද? විස්ථාපනය. අපි මේකට යමු. විස්ථාපනය, ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, කාලය. මේකේ ත්වරණය නෑ. මේකට ගියපුවම ඔයාලට තේරෙන්නේ අවසාන ප්‍රවේගය නෑ. මේකට ගියපුවම තේරෙන්නේ u නෑ. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය නෑ. මෙතන ගියපුවම තේරෙන්නේ කාලය නෑ. අනිත් පද හතරම තියෙනවා. ඒතර මේ සමීකරණ වල තියෙන විශේෂත්වය මොකද්ද? මේ චලිතයට සම්බන්ධ රාශීන් පහක් තිබ්බා. මේ හැම සමීකරණයකම රාශීන් හතරක් තියෙනවා. හරිද? දැන් ඒතර අපි ඊළඟට කතා කරනවා මේකෙන් යෙදෙන ගැටලු පිළිබඳව. ඒතර ගැටලු වල බේසික්ම එන විදිය තමයි මොනවා හරි රාශීන් තුනක් දෙනවා. හරි? රාශීන් තුනක් දීලා ඉතුරු දෙක අහනවා. හරිද? ඒතර අපිට තියෙනවා මෙහෙම දෙයක් මේ. රාශීන් තුනක් දුන්නා. රාශීන් තුනක් දීලා තව එකක් අහනවා. මේ සමීකරණ වල බලන්න. අපි දන්නේ නැති දේවල් රාශීන් හතරක් තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්න ඕන? මෙන්න මේ දීපු රාශීන් තුනයි අහන රාශියයි. උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම. අපට දීලා තියෙනවා u දීලා තියෙනවා. ඒව දීලා තියෙනවා. ටීව දීලා තියෙනවා. දීලා අපෙන් අහනවා කියලා හිතන්න අවසාන ප්‍රවේගය. හරි. මොකද්ද? දන්න රාශීන් 3යි නොදන්න එකක් අහනවා. එහෙනම් රාශීන් 4යි. අපි බලමු එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න මේ පද හතර තියෙන සමීකරණය තෝරගන්න ඕන. මොකද්ද මේ පද හතර තියෙන සමීකරණය? මෙයා. v = u ධන at. දීලා තියෙන ටික ආදේශ කරනවා නොදන්න කෙනා හොයනවා. ඔන්න ගැටලු වෙන විදිය. අපි හිතමු මෙහෙම. මේ ටික දීලා ඉවරලා අහනවා විස්ථාපනය. මේ ටික දීලා අහනවා විස්ථාපනය. එහෙනම් පද හතරක් තියෙනවා. මේ පද හතර අදාළ සමීකරණය මොකද්ද මෙන්න? u at තුන් දෙනා දීලා තියෙනවා විසඳපු ගමන් මෙයා එනවා. තේරුණාද? ඒතර මේ සමීකරණ භාවිතා කරන්නේ මේ විදිහට. අපි එහෙනම් දැන් බලමු කොහොමද මෙයාලගේ ගැටලු එන්නේ කියලා. හරි. එහෙනම් අපි මේ චලිත සමීකරණ යොදාගෙන හදන පළවෙනි ගාන කතා කරමු. එහෙනම් මේ තිරේ දිස්සන විදිහට අපි පොඩ්ඩක් ගාන කියවගමු. මොකද්ද කියන්නේ? මෝටර් රථයක් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කර තප්පර 10ක් තුල ඒකාකාරව ත්වරණය වී තප්පරයට මීටර 10ක ප්‍රවේගයක් අත් කර ගන්න ඕන. අහනවා රථයේ ත්වරණය සහ විස්ථාපනය ගණනය කරන්න කියලා. හරි. එහෙනම් අපි දැන් දත්ත ටික ලියාගමු. මොකද්ද කියන්නේ? නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරනවා. එහෙනම් කියන්නේ මොකද්ද? ආරම්භක ප්‍රවේගය 0යි. ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනවා. කොච්චරද? තප්පර 10ක්. එහෙනම් t සමානයි තප්පර 10යි. කියනවා ලබා ගන්න ප්‍රවේගය. එහෙනම් අවසාන ප්‍රවේගය ගැනත් අපිට කියලා තියෙනවා. කීයද කියන්නේ? තප්පරයට මීටර 10ක් ලබා ගන්න ඕන. ඔන්න ආරම්භක ප්‍රවේගය නිශ්චලතාවයෙන් ආරම්භ වෙලා තප්පර 10ක් ගමන් කරාට පස්සේ මෙච්චර ප්‍රවේගයක් ලැබෙනවා. අපෙන් අහනවා s මොකද්ද? ත්වරණය මොකද්ද? ඔන්න අහන දේවල්. හරි. අපි එහෙනම් දැනට ත්වරණය හොයමු. මොකද්ද කියන්නේ? u තියෙනවා, t තියෙනවා, v තියෙනවා, a. එහෙනම් අපි දැන් අර කලින් ඉගෙන ගත්ත සමීකරණ හතරෙන් බලනවා මේ සමීකරණ පහෙන් බලලා මෙන්න මේ රාශිය හතරට අදාළ සමීකරණය මොකක්ද කියලා. මේ රාශිය හතර තියෙන සමීකරණය තමයි v = u ධන at. හරි. අපි දැන් එහෙනම් දන්න දේවල් ආදේශ කරමු. මොකද්ද? u බිඳුවයි v 10යි මේ ඔක්කොම තියෙන සම්මතයක කොලි මත තියාගන්න ආදේශ කරන්න ඕන සම්මතකයක කොලි. හරි. ත්වරණය අපි දන්නේ නැහැ. ඒක තමයි හොයන්න යන්නේ. කාලය තප්පර 10යි. හරි. එහෙනම් මෙතන එනවා මොකද්ද? 10යි a සමානයි 10යි. එහෙනම් a සමානයි 1යි. මේකට ඒකක දාන්න වෙනවා. මොකක්ද එහෙනම් ත්වරණ ඒකක? ත්වරණ ඒකක වෙනවා ms ඍණ 2. මොන පිළිතුරු? හරි. ඒ වගේම අහනවා අපිට තව එකක්. මොකක්ද අහන්නේ? විස්ථාපනය. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපිට දීලා තියෙන පද 3යි අහන්නේ විස්ථාපනය. එහෙනම් මෙන්න මේ පද 4 තියෙන සමීකරණය යොදා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ පද 4 තියෙන සමීකරණය මතක් වෙනවා මොකද්ද? s සමානයි u ධන v බෙදීම 2ක්
හරි. එතකොට අපි ආදේශ කරපුවම මොකද්ද? S තමයි හොයන්න තියෙන්නේ. ආරම්භක ප්‍රවේගය 0යි, අවසාන ප්‍රවේගය 10යි. කාලය අපිට දීලා තියෙනවා තප්පර 10යි. ඔක්කොම සම්මත ඒකවලින්. එහෙනම් අපිට හැම ආදේශ කරන්න පුළුවන්. ඒතර මෙතන සුළු කරපුවා වෙනවා අපිට 50යි. එහෙනම් විස්ථාපනයේ සම්මත ඒකක මීටර. මීටර 50යි. ඔන්න ගැටලුව. දැන් තව කෙනෙක් තරක කරන්න පුළුවන් මෙහෙම. බලන්න. මෙතන අපිට ගානේ රාශි 3ක් දුන්නා. රයිට්. ඊට පස්සේ අපි මෙතන තොරණයක් හොයාගත්තා. එහෙනම් තව කෙනෙකුට කියන්න පුළුවන් අපිට මේ S හොයන්න මේකම ඕනේ නැහැ. මේ වගේ සමීකරණයක දාගන්න තිබ්බනේ. S සමානයි ut ධන භාගයක් at වර්ග. ඔය කිසිම ගැටලුවක් නැහැ. එයි මේ ut එහෙම දීලා තියෙනවා ගානේ. මේ ඒව හොයාගත්තා. ඒක අපිට මේ සමීකරණයත් S හොයන්න යොදා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ඔයා මේ ගාන හදද්දි මේ A කියන උත්තරයට වැරදි උත්තරයක් ආවොත් ඊළඟ පිළිතුරත් වැරදෙනවා. ඊට වඩා සේෆ් මේ සමීකරණය යන එක. මොකද ඔයා හදලාගත්ත උත්තරේ නෙවෙයි යන්නේ. අපිට දීලා තියෙන පද වලින් යන්නේ. ඒ නිසා මේක වැරදුනම මේක හරියෑමේ සම්භාවිතාවක් තියෙනවා. හරිද? ඒතර ගොඩක් වෙලාවට මේ සමීකරණ තෝරගද්දි ඒකත් පොඩ්ඩක් හිතන්න. මේකට ගියාට වරදක් නැහැ. හැබැයි මේකට යනවා නම් ඊට වඩා හොඳයි. එහෙනම් අපි තිරේ දිස්සන විදිහට අපි දෙවෙනි ගානට යමු. මොකද්ද කියන්නේ? පැයට කිලෝමීටර 36ක වේගයෙන් ගමන් කරන දුම්රියක් මීටර 50ක් දුරින් වූ දුම්රියපලේ නැවැත්වෙනසේ තිරිංග යොදනවලු. අපෙන් අහනවා දුම්රිය ලැබූ මන්දනය ඊට පස්සේ දුම්රිය නැවැත්වීමට ගත වූ කාලය සොයන්න කියලා. හරි. අපි මේ ගාන පටන් ගමු. මොකද්ද කියන්නේ? දැන් යන ප්‍රවේගය දීලා තියෙනවා. එහෙනම් මේ චලිතයේ හැටියට නම් ඒක ආරම්භක ප්‍රවේගය කීයද? 36යි පැයට කිලෝමීටර අන්න. දැන් මේක දැකපුවම අපට මතක් වෙන්න ඕනේ මේ තියෙන සම්මත ඒකක නෙමෙයි. අපි මේක සම්මත ඒකක බාටපත් කරනවා. ඒ කියන්නේ තප්පරයට මීටර. එහෙනම් කොහොමද මේක කරන්නේ? 36යි කිලෝමීටර බෙදනවා පැයට. ඔකට කියන්නේ පැයට කිලෝමීටර කියන්නේ. පැයකට කිලෝමීටර 36ක් ඔන්න වේගය. එහෙනම් මෙයාව කරන්න පුළුවන් කොහොමද? 36 වැඩි කරනවා 1000යි. එතකොට මට එනවා මීටර මේ කිලෝමීටර මීටර කරා. ඊට පස්සේ මම මොකද කරන්නේ? පැය තප්පර කරනවා. එහෙනම් අපි දන්නවා පැයට තප්පර තියෙනවා 3600ක්. ඔන්න. පැය තප්පර කරා කිලෝමීටර මීටර කරා. එතකොට මේක සුළු කරපුවම මට එනවා තප්පරයට මීටර 10යි කියලා. රයිට්. ඔන්න එකක් හරි. එහෙනම් පැයට කිලෝමීටර 36ක වේගයෙන් යන දුම්රිය. කොච්චර දුරකින්ද නවත්තන්න ඕන කියන්නේ මීටර 50කින්. මීටර 50කින් ස්ටේෂන් එක තියෙනවා නවත්තන්න ඕන නේද? එහෙනම් විස්ථාපනය දීලා තියෙනවා. ආරම්භ වේදී දීලා විස්ථාපනය. හැබැයි මේකේ කියලා නැති වුණාට අනිත් දේ දුම්රිය නවතිනවා කියන්නේ අනිවාර්යයෙන්ම අවසාන ප්‍රවේගය කීයද? 0 වෙන්න ඕන. ඒකනේ නැවතුණා කියන්නේ. එහෙනම් අපි දැන් පද තුනක් දන්නවා. ආරම්භක ප්‍රවේගයේ ගමන් කරපු විස්ථාපනය අවසාන ප්‍රවේගය. අපෙන් අහනවා එහෙනම් තොරණය මොකද්ද? ගත වෙච්ච කාලය මොකද්ද? හරි. අපි හදමු එහෙනම්. එහෙනම් අපිට හදන්න පුළුවන් කාලය. තොරණය මොකක් හරි හොයන්න පුළුවන්. අපි යමු එහෙනම් මේ තොරණය හොයන්න. ඒතර මතක් වෙනවනේ මොනවද දීලා තියෙන්නේ? USV. අහනවා තොරණය. මේ හතර දෙනා සම්බන්ධ වෙච්ච සමීකරණය බලන්න අපි ඉගෙන ගත්තා. v වර්ග සමානයි u වර්ග ධන 2ක් as. උතර මේකට දාපු අවසාන ප්‍රවේගය 0යි. එතකොට බිඳුවේ වර්ගය. ආරම්භක ප්‍රවේගය 10යි. මතක තියාගන්න සම්මත ඒකක වලින්. 10 වර්ගය ධන 2ක් ඒ දන්නේ. ඒක තමයි අහන්නේ. s වලට මෙතන තියෙනවා 50යි. හරි. දැන් මේක සුළු කරමු. එතකොට මෙතන 0යි 100යි. එතකොට මම මෙයාව මේ පැත්තට ගේනවා. එතකොට මට එනවා ඍණ 100යි. ඍණ 100 සමානයි දෙවරක් 50 100. මට එනවා a සමානයි ඍණ 1යි. ඒ කියන්නේ තොරණයක්. ඒ නිසා මම ලියනවා ඒකේ ගන්නවා ms ඍණ 2. දැන් අපිට තේරෙන්නේ ඇයි මේ ඍණ ආවේ? එහෙනම් අපිට තියෙනවා ඍණ තොරණයක් කියන්නේ මොකද්ද මේ? මේ තියෙන මන්දනයක්. හරි. ඉතින් දුම්රියක් ඇවිල්ලා ස්ටේෂන් එකේ නවතින්න ඕන නම් බ්‍රේක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මන්දනය කරන්න ඕනේ. ඒක තමයි මෙතන මේ ඍණ උත්තරයක් ආවේ. එහෙනම් තොරණේ ඍණ උත්තරයක් ආව කියන මන්දනය. එහෙනම් මෙයාගේ මන්දනය ගත්තොත් එහෙම තප්පර වර්ගයේ මීටර 1යි. තොරණේ ගත්තොත් එහෙම ඒක ඍණ වෙන්න ඕනේ. ඍණ 1යි
මිශ්‍රිත දෙක. හරි. ඊට පස්සේ අපෙන් අහනවා කාලය. එහෙනම් කාලයටත් අපිට ගන්න පුළුවන් මොනවද මේ ටික දීලා තියෙනවා. කාලය හොයන්න ඕන. එහෙනම් අපිට එකක් මතක් වෙනවා මෙයා. S සමානයි u ධන v බෙදීම 2ක් t. එතන S මෙතන ඇවිල්ලා තියෙනවා කීයද? 50යි. ආරම්භක ප්‍රවේගය අපිට දාවා 10යි. අවසාන ප්‍රවේගය 0යි. t. එතන මට එනවා මෙතන නවතින්න ගත වෙන කාලය තප්පර මේක සුළු කරපුවා තප්පර 10යි කියලා. t සමානයි තප්පර 10යි. සරලයි. ඔහොම තමයි එන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු ටිකක් වෙනස් විදිහේ ගානක්. තුන්වෙනි ගාන. දැන් මේ වගේ තිබ්බ විශේෂත්වය තමයි මොනවා හරි පද තුනක් දෙනවා දීලා ඊටු දෙක අහනවා. ඒත් අපි මේ වගේ ගණන් දෙකක් හැදුවා. හරි. මෙතන එහෙම එකක් නෙවෙයි. මේ ගානේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙහෙම. අපි ඉස්සරම ගාන කතා කරමු. අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම. මොකක් හරි පාරක කණු තුනක් තියෙනවලු. A B C. මේ කණු අතර දුරවල් දීලා තියෙනවා. මේ A B අතර දුර මීටර 15යිලු. හරි. B C අතර දුර මීටර 25යි කියලා දීලා තියෙනවා. අපිට මෙහෙම කියනවා. මොකක් හරි වාහනයක් ඒකාකාර තොරණයෙන් ගමන් කරනවා. මේක පාරක් කියලා හිතන්න. හරි. ඊට පස්සේ මේ වාහනය A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට ගමන් කරන්න යන්නේ තප්පරයයිලු. ඊට පස්සේ B වල ඉඳන් C වලට යන්න ගමන් කරන්න යන්නේ තප්පරයයිලු. ඔය මේක වෙන්න පුළුවන් ඒකාකාර තොරණයෙන් යන්නේ. ඒතර මෙහාට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර මෙතන මීටර 15ක් ගමන් කරන්න තප්පරයක් ගියාට මෙතන මීටර 25 ගමන් කරන්න යන්නේ තප්පරයයි. මේ හරියද ප්‍රවේගය වැඩි. ඔක තමයි ගාන. දැන් අහන්නේ මේ වාහනේ තොරණය මොකද්ද? ඕක තමයි ප්‍රධානවම අහන්නේ. වාහනේ තොරණය මොකද්ද? දැන් බලන්න මෙතන තියෙන දේ. අර කලින් ගණන් වල මොනවද? පද තුනක්ම කෙලින්ම දුන්නා. දීලා ඉතුරු දෙන්න ඇහුවා. හරි. හැබැයි මෙතන මේ අවස්ථාවේ දීලා තියෙන මොකක්ද? පද දෙකයි. කාලයයි විස්ථාපනයයි. එච්චරයි. මෙතන කාලයයි විස්ථාපනයයි. පද දෙකයි දීලා තියෙන. පද දෙක දීලා තියෙන. හැබැයි මෙතන චලිත දෙක විස්තර කියනවා. මොකද්ද? A වල ඉඳන් B ටයි එක අවස්ථාවක්. B වල ඉඳන් C ටයි තව අවස්ථාවක්. ඒතර මෙතන අවස්ථා දෙකක් තියෙනවා. හැබැයි අවස්ථා දෙකේදීම දීලා තියෙන පද දෙක. හරි. දැන් අපෙන් අහන තොරණේ මොකද්ද? ඒතර මේ වගේ ගණන් එන්නත් පුළුවන්. ඒතර මේකෙදි අපි දැනගන්න තියෙන දේවල් තමයි මෙන්න මේ චලිත දෙකට පොදු දේවල් කතා කරන්න ඕන. පොදු දේවල් හොයාගන්න ඕන. කෙනෙකුට කියන්න පුළුවන් මේකේ තියෙන පොදු දෙයක් තමයි තොරණය. හරිනේ? ඒකාකාර තොරණය යන්නේ. ඒතර මේ සම්පූර්ණ චලිතය පුරාවට තොරණේ නියතයි. එහෙනම් මෙයාගේ චලිතයට මේ කොටසට එකම තොරණේ පොදු දෙයක්. හරි. තව පොදු දෙයක් හොයන්න පුළුවන්. මෙහෙම බලන්න. මේ චලිතයෙන් යද්දී මේ B ලක්ෂය පහු කරද්දී මේ B ලක්ෂයේ ප්‍රවේගය කියන්නේ මොකද්ද? මේ චලිතයේ අවසාන ප්‍රවේගය. හරි. තව කෙනෙකුට කියන්න පුළුවන් මේ චලිතයේ ආරම්භක ප්‍රවේගය. හැබැයි දෙන්නම පොදුයි. ඒක පොදු දෙයක්. ඒතර මේ චලිතයට අදාළ මොකක් හරි රාශියක්, ඒ කියන්නේ අවසාන ප්‍රවේගය. මේ චලිතයට අදාළ තව රාශියක්, ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය. හැබැයි දෙන්නම පොදුයි. අන්න පොදු දෙයක්. ඔන්න තව කෙනෙකුට මෙහෙම ගන්න පුළුවන්. එහෙනම් ඊතර v කියලා අරගෙන ගාන හදන්න පුළුවන්. තව කෙනෙකුට මෙහෙම හිතන්න පුළුවන්. බලන්න. චලිතය මොකද්ද? AB. අපි හිතමු මෙතන ප්‍රවේගය u කියලා හිතන්න. ඊතර මේ AB චලිතය සැලකුවොත් මේක ආරම්භක ප්‍රවේගය. තව කෙනෙක් හිතනවා මෙන්න මෙහෙම. මේකේ අවස්ථාව AB සහ BC නෙවෙයි. කෙනෙකුට මෙහෙමත් හිතන්න පුළුවන්. AB කියන්නේ එක චලිත අවස්ථාවක්. AC කියන්නේ තව චලිත අවස්ථාවක්. මොකක්ද මේකේ විශේෂත්වය? තප්පර දෙකක් ඇතුළත මීටර 40ක් ගමන් කරනවා. හරිනේ? එහෙම කියන්න පුළුවන්. මොකද AC චලිතය කෙනෙකුට කියන්න පුළුවන්. තප්පර දෙකක් ඇතුළත මීටර 40ක් ගමන් කරනවා. හරි. එහෙනම් අපි අන්නේ චලිත දෙක සලකමු. මොකද්ද? AB චලිතය සහ AC චලිතය. අපි මේ චලිත දෙක සලකලා හදමු මේ ගාන. AB චලිතයටත් AC චලිතයටත් පොදුයි තොරණය අපි A කියලා දාගත්තා. AB චලිතයේ ආරම්භක ප්‍රවේගය u,
ඉතින් AC චලිතයේ ආරම්භක ප්‍රවේගය u. එහෙනම් මම u පොදු පදයක් විදිහට ගන්නවා. හරි. අපි ගන්න හදුම් බලන්න එහෙනම්. AB චලිතයේ දන්න පද දෙකයි. මොකද්ද? විස්ථාපනයයි කාලයයි. නොදන්නා නමුත් පොදු පද දෙකක් තියෙනවා. එහෙනම් මෙතන පද හතරක් තියෙනවා. මොනවද පද හතර? විස්ථාපනය, කාලය, ත්වරණය, ආරම්භක ප්‍රවේගය. හරි. මේ හතර සම්බන්ධ වෙන සමීකරණයක් තියෙනවා. මෙන්න සමීකරණය. S සමානයි ut ධන භාගයක් at වර්ග. හරි අපි මේකට දාමු. AB චලිතයට. AB චලිතය තමයි දාන්නේ. AB චලිතය මේක දානවා. එහෙනම් AB චලිතයේ විස්ථාපනය කියන්නේ කීයද? 15යි. ආරම්භක ප්‍රවේගය අපි දන්නේ u. ගත වෙච්ච කාලය 1යි. ධන භාගයක් ත්වරණය අපි දන්නේ ගත වෙච්ච කාලය 1යි. හරි මෙතනින් එහෙනම් අපිට එනවා 15 සමානයි u ධන භාගයක් a. පළවෙනි සමීකරණය. ඕක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. දෙකෙන් වැඩි කළා. ඒතර එනවා මට 30 සමානයි 2ක් u ධන a. පළවෙනි සමීකරණය. අපි දන්නේ නැති පද දෙකක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම තව සමීකරණයක් හදා ගන්න ඕන. ඒකට මතක් කරන්න ඕනේ. අපිට AC චලිතය හිතන්න පුළුවන්. මොකද AC චලිතය? මෙන්න. තප්පර දෙකක් ඇතුළත මීටර 40ක් ගමන් කරා. ආරම්භක ප්‍රවේගය u ත්වරණය a. ඒකටත් අපි එහෙනම් අර සමීකරණයම දාමු. S සමානයි ut ධන භාගයක් at වර්ග. ගමන් කරපු දුර 40 මීටර. ආරම්භක ප්‍රවේගය දන්නේ ගත වෙච්ච කාලය 2යි. තප්ප. ධන භාගයක් at වර්ග. a අපි දන්නා කාලය 2 වර්ගය. සර මට එනවා 40යි 2ක් u ධන 2ක් a. දෙවන සමීකරණය. එතකොට දැන් අපිට සමගාමී සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. දන්නේ නැති පද දෙක එහෙනම් හොයන්න පුළුවන්. එහෙනම් මේකෙන් මෙයා අඩු කරපුවම මට එනවා. දෙකෙන් එක අඩු කරමු අපි. එතකොට මේ 2ක් u ට 2ක් u කැපිලා ගිහිල්ලා. මෙතන 2ක් a වලින් a අඩු වෙච්චාම a. 40න් 30ක් අඩු වෙච්චාම 10යි. එන්න අපට ආව. ත්වරණය සමානයි තප්පර වර්ග මීටර 10යි. එහෙනම් මේක අපට ආදේශ කළා මේ මොකේ එක හරි. අපිට ගන්න පුළුවන් නම් මෙතර ප්‍රවේගය. නමුත් අපි ගානේ හුවේ ත්වරණය මොකක්ද කියන එක. අපි හොයාගත්තා. හරි. දැන් එහෙනම් ඔයාලට තනියම උත්සාහ කරන්න මම දෙයක් කියනවා. මොකද්ද? මෙතන මොකද්ද උනේ? අපට පද දෙක හැබැයි චලිත අවස්ථා දෙකක් දුන්නා. දීලා මොකක් හරි දෙයක් ඇහුවා. ඒතර මම මොකද කරේ? හරි. මේ දීලා තියෙන දත්ත දෙකක් යොදාගෙන පොදුවේ තියෙන්නේ මොනවද කියලා හිතුවා. ඒකට මට එකක් ආවා ත්වරණය. අනික මම ගත්තා AB චලිතයයි AC චලිතයයි ගත්තාම මේ ප්‍රවේගය පොදුයි. මම ඒ දෙන්න යොදාගෙන මේ ගාන හැදුවා. ඒ විදිහටම මම මුලදී කිව්වා මෙහෙම දෙයක්. මේ චලිත දෙක මෙහෙම හිතන්න පුළුවන්. AB චලිතයයි BC චලිතයයි කියලා. හරි. එහෙනම් ඒ චලිත දෙකට පොදු දේ මොකද්ද? ත්වරණය. ඒකත් හරි. මෙතන ප්‍රවේගයක් පොදුයි කියලා ගන්න පුළුවන්. මෙතන ප්‍රවේගය අපි v වගේ කියලා ගත්තොත් එහෙම මේ AB චලිතයේ අවසාන ප්‍රවේගය තමයි ඒක. BC චලිතයේ ආරම්භක ප්‍රවේගය තමයි ඒක. අපිට එහෙමත් ගාන හදන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලා තනියම try කරලා බලන්න මොකද්ද? ත්වරණයයි මෙන්න මෙතන ප්‍රවේගයයි යොදාගෙන මේ ගාන හදන්න. එතකොට අපි ඔන්න දැන් මේ චලිත සමීකරණ වලින් එන්න පුළුවන් ආකාර දෙක. මෙන්න මේක ටිකක් විභාගයට බරයි. එයි මේක පොඩ ඇඩ්වාන්ස් හිතන්න තියෙනවා මේ සමගාමී සමීකරණ දෙකක් අරගෙන හදන විදිය. මම හිතනවා මේක හොඳට පැහැදිලි වෙන්නේ නැති. එහෙම නැත්නම් නැවත මෙතන මේ ගාන හදපු විදිය බලන්න. බලලා මම අර කියපු විදියට ඊළඟ අවස්ථාව try කරන්න. ඒතර මේක හදා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඒත් එක්ක මේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ චලිත සමීකරණ කියන කොටස ඉවර කරනවා. එහෙනම් මම පොඩි ආරාධනාවක් කරනවා. මගේ ඊතුරු වීඩියෝත් බලන්න මේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න මේක share කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.